මේ සන්ධ්‍යාව ඉතාමත්ම සුවිශේෂී සන්ධ්‍යාවක්. මක්නිසාද අද දින අපේ මේ සැසිය සඳහා අපි ආරාධනා කර තිබෙන්නේ ඔබ කවුරුත් හඳුනන හැබැයි නමින් කිව්වට වඩා එතුමා බොහෝ විට හඳුනන්නේ മന്ത്രി තුමා කිව්වොත් තමයි බොහෝ බ්‍රාහ්මීන් වරුන් එතුමා හොඳින් හඳුනන්නේ. ඉතින් ඒ අපේ සීනියර් බ්‍රදර් මේ මොහොතේදී අපේ සැසිය හා සම්බන්ධ වෙනවා. ඉතාමත් එතුමා මම මේ අවස්ථාවේ ඉතාමත්ම ගෞරවයෙන් යුතුව සියලුම බ්‍රාහ්මීන් සහෝදරයන් වෙනුවෙන් පිළිගනු ලබනවා. ඉතින් මේ අවස්ථාවේදී එතුමා ගැන කිව්වොත් වචනයක් එතුමා බොහෝ මේ ඥානෙ ලබාගත් එතුමා බොහොම හොඳින් අවබෝධ කරගන්න ජීවිතේට මේක අවබෝධ කරගෙන ඥානෙ ලබාගත් එතුමාගේ මම අහලා තියෙනවා එතුමාගේ මේ දැනුම ලබාගත් විදිය සුවිශේෂී අත්දැකීම් තියෙනවා. ඒ වගේම එතුමාගේ තුල සමාජීය වශයෙන්, දේශපාලන වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන් මේ කියන තුන් කොටාසිය තුලින් එතුමා තමන්ගේ ජීවිතයට හොඳ පන්නරයක් ලබාගෙන තියෙනවා. ඒ තුලින් තමන්ගේ අධ්‍යාත්මයේ ඊටාත්ම ඉහළට ලබාගෙන තියෙනවා. ඒ වගේම ඒ පළාතට මිනි පහනක් වෙලා තියෙනවා. ඒ හැමෝටම මේ දැනුම ඥානෙ බෙදා දෙමින් අද සුවිශේෂී අධ්‍යක්ෂ සමූහයකින් යුතුව අපහා සම්බන්ධ වෙන්න මෙතනට පැමිණලා තියෙනවා. ඉතින් අපි එතුමා නැවත වතාවක් මෙතනත්ම සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම එතුමා කළපු සේවයන් වශයෙන් මට මතකයි තේරෙනවා එතුමා විසින් සුවිසල් රිට්‍රීට් එකක් පැවැත්තුවා මාතලේ පුරවරයේදී. මගේ හදවත තුළ තාමත් ඒ පිළිරව් දෙනවා. බොහෝ පිරිසක් ඒට සම්බන්ධ වුණා. ඉතින් ඒකේදී බොහෝ පිරිසක් සතුටු වුණා. ඒ වගේම බොහෝ පිරිසක් අත්දැකීම් ලබා ගත්තා. ඉතින් මෙවන් සේවාවන් රාශියක්. ඒ වගේම ජෝතිර්ලිංගම් ප්‍රථම වශයෙන් මාතලේ පුරවරයට සම්ප්‍රාප්ත කරමින් එතුමා ඒ ප්‍රදේශයේ සියලු දෙනාට මේ ඥානය දැනුම ලබා දුන්නා. ඥාන මිනිමුතු ලබා දුන්නා. ඒ වගේම අද මේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් තවදුරටත් බාබාගේ සේවය ඉහළම අන්දමින් කරමින් තමන්ගේ අත්දැකීම් සමූහය තව තවත් සුවිසල් කරගනිමින් අන්හැටත් ඒ බෙදා දෙමින් මේ අවස්ථාවේ අපහා සම්බන්ධ වෙනවා. ඉතින් මා මෙතුමාට වැඩි දුර කතා නොකර ඒ වගේම මට මතක් වෙනවා එතුමා කන්ද කාඩු ගිය මොහොතේ බොහොම තමන්ගේ දානීය ශ්‍රමය මේ හැම දෙයක්ම විදම් කරමින් සුවිසල් සේවයක් කරා මේ මොහොතේදී. ඉතින් හැම කෙනාටම කතා කරන්න පුළුවන් එතුමාට හොඳ භාෂාමය කුසලතාවය. ඒ හැකියාවත් එකතු කරගෙන බාබාගේ ඥානෙ දීමේ හැකියාව හැමෝටම ලබා දී තිබෙනවා. ඉතින් අපි වැඩි කතා බහක් නොකර එතුමාට අපි ආරාධනා කරමු මේ සැසිය ආරම්භ කරන ලෙස. ඒ වගේම මේ පිටුපස සිටින මේ තිරේ පිටුපස සිටින දෙපළක් තිබුණා. ඒ දෙක මේ මොහොතේදී අපි මතක් කළ යුතුයි. ඒ වගේම සිස්ටර් රාම්මි සහ බ්‍රදර් මනෝජ් ඒ දෙන්න සුවිසල් කාර්යභාරයක් මේ අවස්ථාවේදී මේ ඉෂ්ට සිද්ධ කරනවා. ඉතින් ඒ දෙපළත් අපි තාමත්ම කෘතවේදී යුතුව මතක් කර සිටිනවා. එහෙනම් ඕම් ශාන්ති ඔබතුමාට ආරාධනා කරනවා සැසිය ආරම්භ කරන මේ. ओम शांति ඕම් ශාන්ති සඳහන් පුරා ප්‍රමාණ සුම් රසීමදී අනුවන සියලුම සහෝදරවරුන්ට මගේ පිරිසිදු ඇඟීම සහ සුභාශිර්වාද. අද දින අපේ සහෝදරි සිස්ටර් රාම්මි මට කිව්වා මෙම අද පන්තියේ සවස තියෙන පන්තිය රාත්‍රී තිබෙන පන්තියේ මට සහභාගී වෙන්න කියලා කිව්වා. මම ඉතා සන්තෝෂෙන් ඒක පිළි අරගෙන ඔබ ඉදිරියේ මාසික පළමුව මම හිතන්නේ කොහොමද මම මේ දැනීමට ආවේ කියන පොඩි ඉතිහාසයක්
ඔබට පැහැදිලි කරලා ඊට පස්සේ අපේ වැඩසටහනට යමු කියලා මම හිතනවා. එම බලන විට 1997 දී මාතලේ තියෙනවා විශාල පත්තිනි දේවාලය. ඒ පත්තිනි දේවාලය තමයි මම මගේ අධ්‍යාත්මික ඒ කියන්නේ මගේ භක්තිය තිබ්බේ. පත්තිනි දේවාලය. සියලුම වෙලාව ඒ තමයි ඉන්නේ. එවැනි අවස්ථාවේදී පත්තිනි දේවාලයේ සභාපතිතුමාට ඉන්දියානු සහකාර මහකොමසාරිස් මානුවරින්න ඉන්දියානු සහකාර මහකොමසාරිස්තුමා සමග බ්‍රහ්මකුමාරිස් රාජයෝග මධ්‍යස්ථානයේ නුවර සිටින වේලායුධම් සහෝදරයා අනිකුත් සහෝදරිවරුන් දිනයක් වෙන් කරලා මාතලේට විලා විශේෂ රැස්වීමක් කරනවා අධ්‍යාත්මික රැස්වීමක්. ඒකට මට ආරාධනාවක් දුන්නා. සභාපතිතුමා දුන්න දේවාලේ සභාපතිතුමා කිව්වා වෙන්න මේ කණ්ඩායමක් යනවා ඔබතුමාත් එන්න ඕන කියලා. එතෙක් මම දන්නේ නැහැ මොනවද කියලා. කිසි දේ දන්නේ නැහැ බ්‍රහ්මකුමාරිස්. මම සභාපතිතුමාට කිව්වා මේක ඕම් ශක්ති මේ දේවාලය. මේ ඕම් ශක්තියර වෙන දේවල් මේවට ගේන්න එපා. ගිය මාසේ ඔබතුමා ගෙනාවා හරේ රාමා හරේ ක්‍රිෂ්ණා කියලා. ඊට පස්සේ හරි ඕම් කියලා එකක් ගෙනාවා. දැන් ඔබතුමා කියනවා ඕම් ශාන්ති කියලා එකක් කරනවා. අපිට ඕකට ඉඩ දෙන්න බෑ. අපි විරුද්ධයි. ඔවා මෙයාට ගේන්න එපා කියලා අදින් ඒ සභාපතිතුමාට කිව්වා. ඉතිහාස. ඊට පස්සේ ඒකේ රැස්වීම පවත්වලා ඉස්කෝලේදී රැස්වීම පවත්වලා අපේ ඉන්න සමහර අයත් එක්ක කතා කරලා සභාපතිතුමා දේවාලයේ අයිති ගයක් දේවාලය ඇතුළේ තිබෙන අයිති ගයක් ඕම් ශාන්තියකට දීලා පටන් ගත්තා. ටික කාලයක් මම හිතන්නේ මාස 6ක් 7ක් විතර කාලයක් ඒක පවත්වලා ඊට පස්සේ ඒ දේවාලයේ සභික මාතෘරු ඒ සභාපතිවරු ඒ අයට වෙන තැනක නිවසක් කුලියට අරන් දුන්නා. ඒ නිවස වෙන කොයිවත් නෙවෙයි මගේ ගෙදර ඉදිරි පිට. මගේ ගෙදර ඉදිරි පිට. එතකොට මම උදේ පාන්දර එක දවසක් නීට්ල බලනකොට කොඩි දෙකක් ලංකා කොඩියකුත් අපේ බාබාගේ කොඩියකුත් එතන තිබ්බා. උදේ පාන්දර කට්ටිය යනවා පාන්දර 4ට කොපි පොත් අරගෙන යනවා ඒ මධ්‍යස්ථානෙට. මගේ යාළු කට්ටියත් ගියා. මං කිව්වා කොයිද යන්නේ කියලා ඇහුවා. නෑ අපි භාවනාව කරනවා. මට වැඩක් නෑ ඔය කියලා මම ඒ ආයතට උදේ පාන්දර. පස්සේ ඒ නිවසේ ඒ මධ්‍යස්ථානයේ පිටිය සහෝදරිය මට දවසක් අඬගාලා කිව්වා බ්‍රදර් මේ අපේ ඉන්දියාවේ අපේ ප්‍රධාන කාර්යාලයෙන් අධ්‍යාත්මික නායකතුමිය කරනවා ඔබතුමාට අපි VIP ඇටියට ආරාධනා කරනවා කියලා මට කිව්වා. ඉතින් මම දේශපාලෙක් නේ වෙලාවේ VIP කියපුවම අපි නිකන් ඉන්නවද? ටක් ගාලා ඕල් කියලා කිව්වා. කිව්වන් පස්සේ මම එදා ඒ සහභාගී වුණා. DD නිර්මලා තමයි එදා ආවේ. පන්තියක් පවත්වලා පන්ති ඉවරනම් පස්සේ ඔකෝටම තෝලි දුන්නා. බ්ලෙසිං කාඩ් එකක් තෝලි දුන්නා.
මමත් ඒ පොලිමස්සේ ගිහලා දීදි ළඟ ඉස්සරහා හිටියා. දීදිගේ මූණ බැලුවා. තෝලිය දුන්නා විතරයි. ඒක ගන්නකොට මට පොඩි වයිබ්‍රේෂන් එකක්. ඒ කියන්නේ කරන්ට් එකක් වගේ මට වැදුනා ඇත්තටම. මම ඒ තෝලිත් අරගෙන නිවසට ඇවිල්ලා කල්පනා කරා මොකද්ද මේ මට මේ ලැබුණ ඒ ශක්තිය මොකද්ද? ඒක අඳුනා ගන්න බැරි වුණා. නමුත් මං ඊට පස්සේ මගේ ගෙදර දුවලා ඔක්කොම මධ්‍යස්ථාන ගිහලා කෝස් අරන් යාය ඒකට සහභාගී වුණා. සහභාගී වුණාන් පස්සේ මමත් ටිකින් ටික එතන ඒ සහෝදරියත් එක්ක සාකච්ඡා කරගෙන ඉඳන් නැත්නම් මේ සම්බන්ධව දැනීම ලබා ගැනීම සම්බන්ධව කෝස් එකක් දෙකක් ගත්තා. පස්සේ මම බැලුවා මේක හරියන්නේ වැඩේ මේක මේ ස්ථානේ මෙතන ඉවත් කරන්න කියලා මම අදහස් කරා. අදහස් පමණයි මම මොනවත් කරුවේ නැහැ. අවුරුදු දෙකක් මේ මධ්‍යස්ථානේ තිබ්බා. අවුරුදු දෙකෙන් පස්සේ සිස්ටර් මට අනගාලා කිව්වා මම ඉස්සර ගෙදරනේ බ්‍රදර් මේ අපි මෙතනින් ඉවත් වෙනවා කුලියට ඉවරයි වෙන තැනකට යන්නේ ලෝරියක් දෙන්න පුළුවන්ද කියලා. මම මොකද කරේ අරපෝ මෙතන ගියත් ඇති කියලා ලොරියක් අරන් ඇවිලා ඒ සහෝදරිට කිව්වා බඩු ටික ඔක්කොම පටවන්න කොහාටද ගෙනියන්නේ? ඔක තමයි ගෙදර පිටිපස්ස. දැන් ඉස්සරහ තිබ්බ මධ්‍යස්ථාන ගෙදර පිටිපස්සේ තියෙන ගෙදරට ආවා. වටේට ආවා. කොහොම තමයි බාබා මාව එල්ලුවේ. අනලා පස්සේ එක දවසක් peace of mind retreat එකට මදුබන් රාජස්ථාන් යන්න මාව තෝරලා තියනවා කියලා කිව්වා. එතනමුත් මදුබන් ගියේ රාජස්ථාන් බලන්න. කැම දෙනවා කිව්වා, නවතාතෙන් දෙනවා කිව්වා. මට ඒක බේදන් අඩු කියලා හිතාගෙන ටිකට් විතරයි කියලා කිව්වා මං ගියා ඒ ගියන් පස්සේ මදුබන් ගිහලා ඒ සහභාගී වුණා ඒ peace of mind retreat එකට. උදේ පාන්දර 4ට එන්න ඕන කිව්වා. 4ට ගියා. ඉතා ලස්සනට වැඩසටහන කරා. ඒ වැඩසටහනේ දවස් 7ක් ඒ සම්පූර්ණ දැනීම මට ඒදී ලබා දුන්නා. ඒක ලබා ගත්තන් පස්සේ මට මාගේ අතුල එදා ඩීඩී නිර්මලා අරා ලැබුණ ඒ ශක්තිය ඒ ශුවය මම ඒදී ලබා ගත්තා. මට තේරුණා මෙතන ශක්තියක් තියෙන බව. මේ ශක්තිය ලෝකේ කොයිවත් නැති ශක්තියක් කියලා මම එතන ඉතා හොඳට අවබෝධ කරගත්තා. මම බාබා රූම් එකට ගියා. බාබා හට් එකට ගියා. බාබාගේ ටවර් එකට ගියා. බාබාගේ මුරලි මධ්‍යස්ථානට ගියා. කොයි එමෙතනම මට ඇඟීම දරුණා ඒ ශක්තිය. මගේ අතුල මමම කතා කරන්න පටන් ගත්තා. මගේ අතුලම මටම පොඩි වෙනසක් වෙන්න ඕන කියන එක උත්සාහය දරුණා. ඒ වෙලාවේ මම කියන්න ඕන ඒ මදුබන් වලට යන්න පෙර මම අවුරුදු 3ක් මම්ම මස්මාළු කන එක නතර කරා. ඒක මම කොහොම නතර කරා කියලා දන්නේ නැහැ. අවුරුදු 3ක් ඉස්සරම ඕවා නතර කරලා තිබ්බා. මේ ඔක්කොම සම්බන්ධ වෙන්නේ ඕකට තමයි කියලා මම හිතුවා. ඒකත් එක්ක තව එකක් තිබ්බා. ඒ මදුබන් වලට යන්න පෙර gedara නිදා ගන්නකොට මගේ ෂැටල් බොඩි එක ඊළට යන එක බාගේ ඊළා වටේට කරකිලා ආය අර ලයිට් කම්බියට අවු වෙලා අරකට අවු වෙලා මා ගහකට අවු වෙලා එනවා වගේ හැමදාම වේදනාවක් මට මගේ ළඟ තිබුණා. ඒවා ඔක්කොම නතර වුණා මදුබන් ගියන් පස්සේ. එතකොට මම දැනගත්තා මම හරි තැනකට එවිත් ඉන්නේ කියලා. පස්සේ මම එදා ඉඳන් උදේ පාන්දර 2ට නැගිටලා භාවනා කරා. උත්තරට මධ්‍යස්ථානට ගියා. මුරලි කියවුණා. සවස් 4ට ගිහලා 8ට ආවේ. එහෙම තමයි මම මේ අධ්‍යාත්මකට මං යොමු වුණා. දේශපාලකෙක් හැටියට මම හිටියට
දේශපාලනේ තියෙන අද කිව්වා නේද බාබා මොකද බූරුකම කිව්වා නේද මුරුල්ලි වලින් බූරුකම නැති වුණා කියලා අන්න අර දේශපාලනේ තියෙන බූරුකම මගේ ළඟ තිබුණ බූරුකම ඔක්කොම ඉවත් රණ්ඩු මුරණ්ඩු වාද විවාද මොනවත් ඔක්කොම පුදුමයටපත් මම යන්නේ මේ වයිට් සෙට් එක ගාන බැච් ගාන තමයි සභාවටත් යන්නේ දේශපාලන ඕනම නිලධාරි කෙනෙක් අහුවෙන්නේ අගමැතියෝ ජනාධිපතියෝ ඕනම කෙනෙක් මං හම්බුනේ මේ බාබාගේ මේ හැඳුනත් එක්ක මට සභාවේ මන්ත්‍රීවරුන්ට කෑම දෙනවා ඔයගලන්ට දන්නවා කෑම දෙනවා මේ ප්‍රසිද්ධ හෝටල් වල ගෙනලා තමයි කෑම දෙන්නේ මස් මාළු දාලා කෑම මම ලේකම්තුමාට කිව්වා මම මේවා මොනෝත් කන්න නැහැ එහෙනම් මන්තුමාට මොනවද ඕන කියලා මට පළතුරු දුන්නා නම් ඇති කියලා එමදාම රැස්වීම පවත්වන අවස්ථාවේදී පළතුරු මට ගෙන දුන්නා අර මන්ත්‍රීවරු කාලේ වරලා මේ කාට විතරක් පළතුරු දෙනවා කියලා මගේ පළතුරු ඒ අය අරන් කන ක්‍රමයකට ආවා. මේක තමයි හොඳයි කියලා ඒ අය එක එකනාගේ අදහසුත් එක්ක. එහෙම තමයි මම බාබාත් එක්ක එකතු වෙලා මේ බාබාව හැම තැනම අඳුනවා දෙන්න ඕන කියන අරමුණෙන් මගේ බ්‍රාහ්මණ ජීවිතේ මං ගෙනිච්ච. කොයි වෙලාවත් මං ඒක තමයි කරන්නේ. නිකන් ඉන්න නැද මේ කාලෙත් මේ ලොක්ඩවුන් කාලෙත් මාතලේ නගරේ මේ කොරෝනා වලට අවුලා මිය ගිය අයගේ ගෙදර එයාට දැන් අර මේ අන්තිම මොනවද දාණය අරවා මේවා කරන්න කියාවක් නැහැනේ නිසා මම බාබාත් එයාට ගෙදරට කතා කරලා අපි දීලා භාවනා වැඩසටහනක් දාලා එයාට සාමය ලැබෙන විදිහට භාවනා කරලා එයා සන්තෝෂ කරලා අපි ආවා. මේ ඔක්කොම වාග්ය. මේ ඔක්කොම බාබා අපි කරනවා කියලා මං හිතුවා. ඒ නිසා කාටවත් බය වුණේ. ඒක තමයි විශේෂම කරුණ. කිසි කෙනෙකුට බය වුණේ. බාබා ඉන්නවා කියලා හිතාගෙන ඕනම තැනකට ගියා. ඕනම නායකයෙකුට අපි අඳුරනවා. මට මතකයි ගාල්ලේ අපි ජ්‍යොතිර්ලිංගයන් දර්ශන කරන අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර දිසානායක වෙලා කෝස් ගත්තා. අපේ ස්වාමීන් වහන්සේ තමයි ඒ වෙලාවේ කෝස් එක දුන්නේ. මම පුදුමයටපත් වුණා. එතුමා ඉතා ලස්සනට ඒ කෝස් එක අහුම්කම් දීලා කිව්වා සත්‍යයි කියලා. ඒ වගේ බම්බලපිටියේ පවත්වපු ජ්‍යොතිර්ලිංගම් දවස් උත්සවයට හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ගෙන්වන්න මට කිව්වා මධ්‍යස්ථානයේ කොමරි මේ ජනාධිපතිතුමා මේකට ආරාධිත අමතයි පිට එන්න ඕනේ කියලා කිව්වා. මාතලේ තමයි මම හිටියේ මම කොළඹ ගියේ නෑ. මගේ සම්බන්ධතාවය හරහා කෝල් එකක් දීලා දිනය වෙන් කරා. දිනය වෙන් කරලා විවෘත කරන දවසේ ඉතින් 9ට විවෘත කරනවා 8:50 වෙනකන් එයා එනවද කියන එක දන්නේ නැහැ. ඒකට මධ්‍යස්ථානයේ ඉන්න සංවිධායක අපේ සහෝදරවරු මට කිව්වා මොකද්ද එනවද නැද්ද කියලා ඔතන කියන්නේ. අපි පටන් ගමු. මං කිව්වා පටන් ගන්න. එයා ආවතරි නාවතරි ඔයගලන් පටන් ගන්න. මම ඉන්නේ මාතලේ. තමන්නේ පටන් ගන්න කියලා මම මගේ සහෝදරවරුන්ට බාබා මතක් කරලා කිව්වා. පස්සේ මම බාබාත් එක්ක මගේ සිතුවිලි ඉතා ශක්තිමත් කරා. මම භාවනා කරා. භාවනා කරලා බාබාත් එක්ක කතා කරා. මොකද්ද බාබා මේ සෙල්ලම? කිව්වා එතුමාට එනවා කියලා කිව්වා. දැන් උදේ 9යි පටන් ගන්නවා. ආවේ නැහැ. කියලා මම බාබාත් එක්ක කතා කරගෙන ඉන්න වෙලාවේ මට ෆෝන් කෝල් එකක් ආවා MSD එකේ මන්තුමා මේ ජනාධිපතිතුමා මේගේ උත්සවයට ඔබතුමා බැංක මේ බුක් කරලා තියෙනවා. ඒ කියන්නේ කන්ෆර්ම් කරලා තියෙනවා. ජනාධිපතිතුමා කිව්වා අපිට කියලා තැන බලන්න කියලා. කොතනද දැන කියලා කිව්වා. මම තැන වැරදිමුත් කිව්වා. බම්බලපිටියේ සරස්වති ඕලකට කතරේසනෝල් කියලා කිව්වා මම.
අමතක වෙනවා. ඒ අය ඒ ගියා MSD ගිහලා බලනකොට හොල් එක වහලා. මට එතන ඉඳන් ආපහු කොල්ල ඇද්දුනා. මොකද මන්තුමා වීලු කරනවද මේ ඔක්කොම වහලා තියෙනවා. අනේ සහෝදරවරුන් එතන නෙවෙයි බම්බලපිටිය සරස්වති ඕල් කියලා. ඊට පස්සේ අරේ ගියා. අරේ ගිහලා ඔක්කොම චෙක් කරලා ජනාධිපතිතුමා ඇවිලා ඒකට සම්ප්‍රදාය වුණා. එවිලා මට සිස්ටර් අම්මි කිව්වා ඒ වෙලාවේ හිටපු පොලිස් තුමා කිව්වලු මේ විනාඩි 5ක් දෙන්නම් ජනාධිපතිතුමාව එළියට ගෙනියන්න. වෙඩි වෙලාවක් තියාගන්න එපා. ඉතින් සිස්ටර් ඒ අය ජනාධිපතිතුමා එක්ක කරන් ගිහලා කෝස් එක දීලා බාබාගේ රූම් එකට වාඩි වෙච්ච ගමන් එතුමාට දැනුණා මේ ශක්තිය. එතුමාට අවබෝධ වුණා මේ ධර්මයේ මේ දැනීම. එතුමා නැගිටලා ආවේ නැහැ විනාඩි 5කුත් ආවේ නැහැ. භාගයට විනාඩි 20කට වැඩි කාලයක් වාඩි. මේක තමයි අපිට ලැබුණු සන්තෝෂිත කරුණ. බලන්න ඕනම කෙනෙක් අපි බාබත් එක්ක සම්බන්ධ කරනකොට ඒ අය සරණ කරනවා. ඒක තමයි දෙන්නේ. ඒ එතනින් තමයි අපිට දැනගන්න හැකියාවක් ලැබෙනවා. සියලු දෙනා මේ උත්තරීතර පියාගේ දරුවන් කියන කරුණ එතන ඔප්පු වුණා. ඕනම කෙනෙක් එතන ඒ බාබාගේ කාමරයට ගියාම ඒ භාවනාවට වාඩි වෙච්ච ගමන් ඒ අය තමන් අමතක වෙන ක්‍රමයක් මේ තමයි තියෙන්නේ වෙන කොයිවත්. ඒ නිසා අපි ඉතා සන්තෝෂයෙන් බය නැතුව මේ සේවාව කරා. එක දවසක් අපේ නිර්වර් බයි නෙවෙයි මේ කවුද මේ බ්‍රිජ්මෝගන් බයි ලංකාවට ආවා. එතුමාව එකරන් ගියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එතුමාගේ බංගලාවට. එකරන් ගිහලා මං අඳුනවලා දුන්නා. මං කිව්වා ජනාධිපතිතුමාට එතුමාත් එක්ක එක කාමරේ තනියම කතා කරන්න හොඳයි කියලා. මම දන්නවා මේ බ්‍රිජ්මෝහන් බයි කොමරි අපිට වඩා ඉහළ දක්ෂ කෙනෙක්නේ. එයා කොමරි මෙයාට ඒ දෙනුම දෙයි කියන එක මට තේරුණා. ඒ නිසා ඒක කාමරය ඇතුලේ දාලා ලොක් කරගත්තා. ඒ දෙන්නා භාගයක් කතා කරලා පස්සේ එළියට ආවා. එළියට ඇවිලා අපි ඉවත් වුණා. එතනින් බංගලාවෙන් ඉවත් වෙලා අපි ආවා දෙහිවල සෙන්ටර් එකට. ඊට පස්සේ එක දවසක් බම්බලපිටිය හෝල් එකේ අපේ රිට්‍රීට් එකක් තියෙන අවස්ථාවේදී එතන එකරන් ආවා මහින්ද රාජපක්ෂ එකරන් ඇවිලා ඒ ජනාධිපතිතුමා එකරන් ඇවිලා ඩීඩී නිර්මලා මුණ ගැසෙන්න දුන්නා. ඒ ඔක්කොම කරාන් පස්සේ එදා පොඩ්ඩක් ඒ ජනාධිපතිතුමා යනකොට මට දෙනුණා මෙයා පොඩ්ඩක් මේ අකමැත්තෙන් යනවා කියන එක මට තේරුණා. මං ගිහලා කතා කරනකොට එහෙම තමයි මට තේරුණා. එතකොට මට ඒක කලින්ම දෙනුණා මේක එයාගේ හිතේ තියෙනවා කියලා. ඊට පස්සේ මං එයාගේ ලේකම්ට කිව්වා මොකද්ද මේ ජනාධිපතිතුමා ආවා මොකද්ද මේ එතුමා විතර සන්තෝෂින් ගියේ නැති වගේ මට පේනවා මොකද්ද. එතුමා ආපු අර කාමරේ එච්චර සුදුසු නෑ. ඒක ඉතින් අර අපේ MSD ගේ හරියට බලලා ඒ විදිහේ ආධ්‍යාත්මික නායකතුමියෙක් හම්බ වෙන්න ඕන නම් මම එක්කෝ මගේ බංගලාවට එක් කරගන්න ඕන නැත්නම් වෙන තැනක හරි හම්බෙන්න තිබ්බා. පොඩි වැරදිමක් වුණා. ඒකයි මේ MSD එකට බැන්නා කියලා. ඊට පස්සේ මම ඒ ආශිර්වාද පතය ඔක්කොම අරන් දුන්නා එයාට. අරන් දුන්නාන් පස්සේ එයා මොකද කරේ මේ සම්බන්ධව දැනගන්නට ඉන්දියාවේ ඉන්නේ ප්‍රසිද්ධ දේශපාලකෙක්. ෆෝටෝ එක දානවනේ. ඔතනත් ඉන්නවා. මගේ ළඟ මේ ෆෝටෝ. හොඳයි. ඉන්දියාවේ ඉන්න ප්‍රසිද්ධ දේශපාලකයෝ හරිද? ඒ ප්‍රසිද්ධ දේශපාලකයා ළඟ අපේ මේ ජනාධිපති මහින්ද රාජපක්ෂතුමා ආලා තිනවා මේ අය කවුද? මගේ ළඟට ආවා මට පොඩි මේ අය ළඟ මොනවද තිබෙනවා කියලා මට පොඩි හැඟීමක් දරුණා. මේක මේ අය සත්‍ය අයද කියලා එයා සොයලා බලලා. එතකොට ඒ ඉන්න දේශපාලකෙක් කිව්වලු ඉන්දියාවේ තියෙන නියම පිරිසුදු මධ්‍යස්ථානයේ අධ්‍යාත්මික මධ්‍යස්ථානයේ කියන්නේ
බ්‍රහ්ම කුමාරීස් රාජ්‍ය යෝග මධ්‍යස්ථානයේ මුළු ලෝම තියෙනවා කියලා අපේ අගමැතිතුමාට එයා පැහැදිලි කරා කියලා මට ඒ ලේකම්තුමා මට කිව්වා. එතකොට අපි ගැන කොච්චර හොයනවද? ඈ අපි ගැන කොච්චර හොයනවද මිනිස්සු? ඒක සන්තෝෂයට කරනවා. ඒ නිසා අපිට බය වෙන්න දෙයක් නැහැ. මේ සේවාව අපි කරගෙන යන්න ඉතාමත් ධෛර්යය තියෙනවා. ඉතාමත් වාසනාවක් තියෙනවා. ඒ නිසා අපි මෙන්න මේකත් අපි යාපනය කරපු එකක්. ඔව් මම මගේ ළඟ මේ ෆොටෝස් නෑ. සන්තෝෂයි. හොඳයි. එහෙනම් එහෙම තමයි මම මේ ආවේ. හැබැයි මම කොහමද මේ මධ්‍යස්ථානෙට බාර මම සරෙන්ඩර් කරන්න ගියේ නෑ. එක දවසක් ජගා බ්‍රදර් ඉන්න අවස්ථාවේදී මදුමන් වල අපි ඔක්කොම වාඩි වෙලා හිටියා. ලංකාවේ ඉන්න සහෝදර සහෝදරියන් වාඩි වෙලා හිටියා. ඒ වෙලාවේ ජගා බ්‍රදර් කිව්වා කවුද සරන් මම ඒ වෙලාවේ මේ දෙනිම අරන් දෙවනි වසරේ කවුද මේ සරෙන්ඩර් කරන්න ඉන්නේ අත උස්සන්න මම ටක් ගාලා අත උස්සා. මම දන්නේ කලින් ඒගොල්ලන් මේ කතා කරලා ඇවිල්ලා ඉන්නවා කියලා. පස්සේ මට ළඟ ඉන්න කෙනා කිව්වා මේ ඔයා අත උස්සන්න එපා අත පල්ලයට දාන්න. ඒක කලින් හිටපු කට්ටියට පමණයි කියලා. මම අත පල්ලයට දෙන්නනේ. එයා කීප එකේ මම නෙවුව නෑ. මම ජගා බ්‍රදර් බලාගෙන අත උස්සගෙන හිටියා. පස්සේ ජගා බ්‍රදර් කිව්වා බ්‍රදර් ඔයාගේ මේ පල්ලයට අත දාන්න. ඔයාට මේ තව තීරණයක් නැහැ කියලා මට කිව්වා. මම ඒක පිළිගත්තා. සන්තෝෂෙන් පිළිගත්තා. හැබැයි එතන මම පිරිසුදු සිතුවිල්ල, පිරිසුදු ඇඟීමත් එක්ක මම අත උස්සුවේ බාබට තේරුණා. ලංකාවට ආවන් පස්සේ මාස 9කින් මාතලේ මධ්‍යස්ථානයේට මම බාර ගන්න සිදු වුණා. ඕකයි කරුණ. ඒ නිසා අපි ඊතනදී ඊට කරන අධ්‍යාත්මික ශක්තිය තමයි අපේ පියා. ඔක්කොම ඒ නිසා බය වෙන්න කිසි දෙයකට බය වෙන්න ඕමනාවක් නැහැ. හැබැයි අපි හරියට එන්න ඕන එච්චරයි ඕන. අපි හරියට එන්න. එයාගේ අනදන හරියට අනුගමනය කරන්න. අදත් මුරලි වල බලන්න. අදත් මුරලි වල සංසාරය කියන්නේ හරිනේ සංසාරේ නේද? සිංහල භාෂාව කියනවනේ. හරිද? සාරාංශේ. බ්‍රදර්? සාරාංශේ. අදත් ඒ බාබා කියන්නේ අර බූරුකම නැති මේ අපිරිසුදුකම ඉඳන් පිරිසුදුකමට ආවම බූරුකම නැති වුණා කියලා කිව්වා. ඒත් කිව්වනේ. ඒ නිසා අපේ සංසාරේ අපි අරියට වෙනස් කරනකොට ඒ පිරිසුදුකමට ඊතා අරියාකාරව අපි ළඟ වෙනකොට අපි ඊතන සියලු දේ ඉටු වෙනවා. මම මේක දැක්කා දාදිවල. දාදි මං හම්බෙන මේ මදුබන් වලකට සීලම දාදි වලුන්ගේ ඇසිරීම ඊතා ලස්සනට මම බලාගෙන හිටියේ. ඒ අයගේ තිබෙන ඒ ශක්තිය ලෝකේ ඉන්න සියලු දෙනා එවිලා කොච්චර ලස්සනට පරිත්‍යාග කරලා තමන්ව පරිත්‍යාග කරලා දේපල පරිත්‍යාග කරලා කොච්චර ලස්සනට එතන සන්තෝෂෙන් ඉන්නවා. කිසි කෙනෙක් දීපු දේ කියන හිත වේදනාවක් කිසි කෙනෙකුට නැහැ. බාබාට දීපු මුදල් බාබාට දීපු දේපල මොනවටත් කිසි කෙනෙකුට හිත වේදනාවක් නැහැ. ඔක්කොම හරියට අරියාකාරව හරි තැනකට යොමු වෙනවා. ඊතා හොඳ උසස් කර්තව්‍යයට යොමු වෙනවා කියන ඇඟීම දරා ගන්න සිදු. ඒ නිසා තමයි උසස්ම අධ්‍යාත්මික තැනක් කියලා කියන්නේ මේ බ්‍රහ්ම කුමාරීස් රාජයෝග මධ්‍යස්ථාන පමණයි. මම දන්නේ වෙන කොහෙවත්. එච්චරයි මම මගේ අර බ්‍රාහ්මණ ජීවිතයේ ඉතිහාසයේ ගොඩක් තියෙනවා. ඒවා කතා කරන්න ගියොත් වෙලාව යයි නේද? අපි වෙලාවට යන්න ඕන නේද? ඒ නිසා අපි අද මුරලි ගැන පොඩ්ඩක් බලමු නේද? හොඳයි. හොඳයි බ්‍රදර්. දැන් මේ Zoom meeting එකේ ඉස්සර නුවර මධ්‍යස්ථානයේ Zoom meeting එක තිබ්බා. ඒකට මම සහභාගී වුණා. 5:00 ඉඳන් 6:00 දක්වා.
එතකොට එතනත් මම කතා කරේ පන්තිය පවත්වුවේ බාබා ඒ පන්තිය පවත්වන්න මට දුන්න කරුණු මාතෘකාව තමයි සංසාරය වෙනස් කිරීම. අද මුරලිය වලත් බාබා ස්ලෝගන් වලින් හරියට කියනවා. සංසාරය වෙනස් කිරීම සම්බන්ධ කොච්චර පාසුවෙන් වෙනස් කරන්න පුළුවන්ද කියලා. සංස්කාර වෙනස් සංස්කාර වෙනස් කිරීම අරියාකාරව සිදු කරන්න තමයි අපි සියලු දෙනා ඉදිරිපත් කරන්නේ. ඒ අරියාකාර සංස්කාර ඉටු කරා නම් අපේ බ්‍රාහ්මණ ජීවිතයේ විශ්ව ශක්තිය කියන්නේ අපේ උත්තරීතර පියත් එක්ක සම්බන්ධ වෙලා අපේ දේවල් සියලුම දේ ඉතා සාමයෙන් සතුටෙන් සන්තෝෂෙන් කරගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒක මම දැක්කා. ඒක මම දැක්කයි මතන. අපිට කොච්චරද ප්‍රශ්නයක් කරනවා අපි සියලු දෙනාට ප්‍රශ්නයක් එන්න තුනේ. මේ ප්‍රශ්න සියල්ලම පුළුන් වාගේ. කිසිම ප්‍රශ්නයක් අපිට බාධා කරන්නේ. ඒ ඔක්කොටම පැනලා ගියා. පැනලා ගිහලා අදත් ප්‍රශ්න නැතුව ඉන්නවා. කොච්චර මෙච්චර මේ අද ලෝකේ තියෙන ඇටියට අද ලෝකේ ඉන්න මිනිසුන්ගේ ළඟ තියෙන ප්‍රශ්න ඒ අයගේ කතා අපි අවුන්කම් දෙනවා. බබා ආනවනේ. ඒ අයගේ දුක තේරෙනවද කියලා භාවනා කරනකොට අපේ ළඟ ඒව නැහැ. අපි ඒ විදිහපත් වෙන්නත් බෑ. එමපත් වුණා නම් ඒ අය නිදාස් කරන්න බෑ අපිට. ඒ නිසා තමයි සංසාරේ වෙනස් කර ගැනීමට අපි ඒ සම්බන්ධව අවබෝධ කරගන්න ඕනේ. දැන් උදාහරණයක් උත්තරීතර පියාණන් බ්‍රහ්ම බාබාගේ ශරීරයේ අවදානය ගත්තේ මොනවටද? මොනවටද ගත්තේ මේ එයා ආවේ මොනවටද? වැදගත්කම ඊටාම වැදගත්කම අපේ සංස්කාරය වෙනස් කිරීමටයි. ඒකට තමයි ආවේ. ඒ බ්‍රහ්ම බාබාගේ ශරීරය ඇතුලේ ඇවිලා දීපු සියලුම මුරලි අවියක්ද වේවා සකාර මුරලි වේවා සියලුම මුරලි වලින් මොනවද තියන්නේ කරුණු විදා වැදගත් කරුණු මොකක්ද තියන්නේ අපිවත් දන්නේ නැතුව අපේ සංස්කාරේ තියෙන පැරණි දේවල් කඩා ඉවත් කර අලුත් දේවල් ඇති කරන ක්‍රමයක් තමයි ඔකේ තියෙන්නේ. අපි දැනගන්න ඕන. අපි දන්නේ නැහැ. අපි නිකන් හිතනවා. අපි සමහර අය එම හිතනවා. හැබැයි බාබාගේ මුරලි වල සම්පූර්ණයෙන් කවුරු මුරලි අසනවාද ඒ අයගේ සංසාරේ ඉවත් වීමට ඒ අය දන්නතුම ඒකට සහභාගී වෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. දැන් බාබා ඒක විතරක් සංසාරේ මාර්ග කරන එක විතරක් නෙවෙයි බාබාගේ එයාගේ කාර්යය. එයාගේ කර්මය වෙලා ඒක නෙවෙයි වෙන මොනවත් නැහැ. හැබැයි ඒක විලා බාබා විලා මේ මුළු ලෝම වෙනස් කරන සංවිධානය. ඒ සංවිධානයේ සමාජික කෙටියට සේවය කරන්නට අපි තෝරලා තියෙනවා. අපි ඒකට වැඩ කරන්න ඕනේ. ඒ වැඩ කරන්න ඕන නිසා තමයි අපේ සංසාරය වෙනස් කිරීමට ඒ අවතාරයක් ගත්තා. මේක තමයි ප්‍රධාන කරුණ. ඉතින් අපි බලමු අපේ දාදීලා ආදරණීය දාදීලා ගෞරවනීය දාදීලා අවුරුදු 14ක් බාබත් එක්ක කෙලිම් ඒ කියන්නේ ඩිරෙක්ට් මගවීමෙන් ඒ අය යොමු වෙලා බාබත් එක්ක ඩිරෙක්ට් මගවීමෙන් ඒ අය යොමු වෙලා තමන්ගේ සංසාරේ මාරු කරන්නට කොතරම් ඒ අය අභ්‍යාස කරලා තියෙනවා. ඒ අයගේ උගත්කම මොකක්ද? ලොකු උගත්කම නැහැ. උපාධිධාරී අය නෙවෙයි. පන්ති 2 3 4 ගිය කට්ටිය. ඒ අයට දන්න දෙකක් පමණයි. ජීවය සහ උත්තරීතර ජීවය. මේ කරුණු දෙක තියෙන තමයි තමන්ව සම්පූර්ණයෙන්
බාබාට අයිති කෙනෙක් හැටියට මාරු කරගත්තා. අපි ඒක තමයි බාබා මුරලි වලින් කියන්නේ මේ මධ්‍යස්ථානට ඇතුල් වෙනකොට තමන්ගේ කෝට් එක ගලවලා එන්න කියලා. කෝට් එක කියන්නේ මොකද්ද? ඔය ලෝවේ අර පරණ ලෝවේ අපි දාගෙන ඉන්න අධ්‍යාපන සුදුසුකම්, ධනවත් සුදුසුකම් නැත්නම් මොන එක එක දේවල් තියෙනවනේ දක්ෂකම. ඒ සුදුසුකම් ඔක්කොම එළියට දාලා තමයි ඇතුළට එන්නේ. ඒ ඔය විදිහ තමයි අපි ඒ වෙලාව සංස්කාරේ මාරු කරන්නට ඕන. සංස්කාරේ මාරු කරන්නට සමහර අය නිකන් උඩින් සංස්කාරේ මාරු කරලා තමන් බ්‍රාහ්මණ කෙටියට ජීවත් වුණාට අවසාන මොහොතේදී බාබා කියන අවසාන මොහොතේදී හුස්ම ගන්න අවසාන වෙලාවේදී ඇතිවන්නා තිබෙන සිතුවිල්ල මොකක්ද කියලා. ඒ සිතුවිල්ල අරිනන් තමයි සතු ප්‍රදානට යන්න පුළුවන්. නැත්තම් අමාරු. ඒ අවසාන සිතුවිල්ල අවසාන වෙලාව හරියට කරගන්නට ඕන නම් අර උඩින් සංසාරේ නිකන් සංස්කාරය වෙනස් කිරීම ඒක නොකර හරියට අපි දැනගන්න ඕන මගේ ළඟ තියෙන මනස බුද්ධිය ඒ දෙක ක්‍රියාත්මක වෙන්නේ සංසාරේ නම් සංසාරේ තදින් අපි සිතුවිලි තදින් නැවත නැවත සිතලා ඒකට යොමු කරලා ඒක නිරන්තර කරන්න ස්ථිර කරන්න. ඒකට බාබා හොඳ ක්‍රමයක් කියලා දෙනවා මම. මොනවද කියලා දෙන්නේ බාබා? දැන් බලන්න මේ ශරීරයි මනසයි සෑල්ලුවට තියෙන අවස්ථාවේ ශරීරයි මනසයි සෑල්ලුවට තියෙන අවස්ථාවද මොකක්ද? භාවනා වෙලාව. ඒ භාවනා වෙලාවේ ඊතා ශක්තිමත් සිතුවිලි ඇති කරන්නේ. ඒ ශක්තිමත් සිතුවිල්ල නැවත නැවත ඇති කරනකොට ඒ සංසාරයේක පදිංචිලියා පදිංචි වෙනවා. ඒ කියන්නේ ස්ථිර වෙනවා. ස්ථිර වුණාම මනසයි බුද්ධියයි ඒ සම්බන්ධව ක්‍රියාත්මක කරනකොට තමන්ගේ භාවනාව උසස් තත්ත්වයට. ඔබ තේරුම් ගන්න. නේද? අපි ඒ සම්බන්ධව අපි අභ්‍යාස කරනවා. ඉතින් ඒක තමයි බාබා එමදාම අපිට කියන්නේ තමන්ව ජීවයක් හැටියට සිතලා මාව සිහිපත් කරන්න කියලා කියනවා. බාබා එමදාම එමනේ කියන්නේ තමන්ව ජීවයක් හැටියට සිතලා මාව සිහිපත් කරන්න. අපි බලන්න උදේ පාන්දර අමෘත වේලාව මුරලි ඉස්සරා සවස මධ්‍ය මේ භාවනාව ඔක්කොම කරනකොට අපි මොකද්ද කරන්නේ? පළමුව මම ජීවයක් කියලා හිතලානේ එමදාම භාවනා කරන්නේ. ඒ එමදාම කරන ඒ සිතුවිල්ල ශක්තිමත් වෙලා මගේ සංසාරේ ඇතුල් වෙනකොට මේ ශරීරයෙන් මං නිකන් ඉවත් වෙලා ජීව තත්ත්වයට ඒ කියන්නේ ජීව ඇඟීමට අපිපත් වෙනවා. ඒක තමයි කල් ගන්න. සමහර අය හිතනවා ආපු ගම ඔක්කොම වෙයි කියලා. එහෙම නෙවෙයි. කල් ගන්න. ඒ නිසා බාබා කියපු විදිහට අපි අපේ සංස්කාරේ වෙනස් කරන්නට අපි උත්සාහ දරන්නට ඕන. ඒක එක කරුණක්. අනිත් එක තමයි බාබා කියනවා නෑදෑකම. සියලුම නෑදෑකම බාබාත් එක්ක තියාගන්න. ගුරුවරයෙක් හැටියට, සත්ගුරුවරයෙක් හැටියට, පියෙක් හැටියට, මවෙක් හැටියට, සහෝදරයෙක් හැටියට, යාළුවෙක් හැටියට, මනමාලයෙක් හැටියට ඒ සියලුම නෑදෑකම බාබාත් එක්ක තියෙන අවස්ථාවේදී ඒ සිතුවිල්ල කරන අවස්ථාවේදී මහේ සංසාරේ ඉතා තදින් නැවත නැවත මම කරන විට මේ සංසාරය එතන ස්ථිර වෙනකොට මගේ මනස බුද්ධිය ඉතා පාසුවෙන් එමදාම මේ බ්‍රාහ්මණ ජීවිතයට මට උදව් කරනවා. ඒකයි මම අද ගත්ත කරුණු කීපයක් තියෙන එක වැඩි වෙලාවක් යනවා. මම හිතන්නේ වෙලාව යනවා කියලා මම හිතනවා. එහෙම නේද බ්‍රදර්? ඒ නිසා මම මේ කරුණු ටිකක් කිව්වා. දැන් ඔයගොල්ලන් කතා කරමු. ඔව් අනිත් අයත් ඉතින් පුළුවන් ෂෙයා කරගන්න කතා කරන ගමන් නේද?
මොනවාරි තියෙනවා නම් අහන්න පුළුවන්. තාන්ඩුනවා මේ අපි තාන්ඩුනවා අපි ජයසිරි සහෝදරයා පෙරේරා සහෝදරයා ඔක්කොම ඉන්නව නේද? ඔව් ඉන්න ඔක්කොම ඉන්න. කතා කරන්නේ. කියන්න අර මුරලි වලින් තියෙන එක කියනවා අපි ඔයගලා ළඟ තියෙන එක දෙයක් මම ආගත්තපේ ඈ කො අපේ ජයසිරි සහෝදරයා සද්ද නැහැ කියන්නේ ओम शांति ओम शांति ब्रदर ओम शांति क्या ओम शांति ब्रदर ओम शांति කියන්න බරදර් මුලින් ගොඩක් ගත්තේ අර බාබාගේ हेलो ओम शांति सिग्नल ने वागे සිග්නල් ආවේ තායිති මොනවාරි. සීල සතරේ බ්‍රදර් මේ බ්‍රදර් ලකින් ලැබිච්ච එක ගොඩක් කාලෙකින් අපි ගොඩක් මම අපි දන්න. ඔව්. කියන්න. නෑ ඕම් සන්තෝෂේ ඉතින් ඔතේ අපිත් එක්ක එකතු වෙලා මේ දැනුම් බෙදා ගන්න එකට අපි ගොඩක් සතුටුයි. ඉතින් හරිම සතුටෙන් අපි පැහැදිලිකම මදි කමක් නැහැ. අපි Thanks. වෙන කවුද ඉන්නේ? Mr. Asoka from Italy. කියන්න. එනවද? එනවා කියන්න. Thanks. මට enjoy කරා program එක. Compliments. Om Shanti. ඕම් සන්තෝෂ Om Shanti. Om Shanti. ओम शांति Om Shanti. කියන්න බරදර් ඉතින් හරිම සන්තෝෂයි බ්‍රදර් දැන් අපිට ලොකු දෙයක් සෑහෙන කාලෙකින් ඉතින් බ්‍රදර්ගේ රසවත් අත්දැකීම් ඇත්තට අපිට ඉතාම වටිනවා. මොකද අපි මාතරේ ආපෙලා අපිට මතකයි බ්‍රදර් අපිට ලබා දුන්න අත්දැකීම් ඇත්තට සජීවී මේ බාබාගේ ශක්තිය ඒක හදාarලා තියෙන විදිහ අත්දැකීම් එක්ක අපිට සලකුණු හැටි අපිට තාම මතකයි. ඉතින් බ්‍රදර් වගේ කෙනෙක් මේ බ්‍රාහ්මීන් ජීවිතයට ඊට පස්සේ වෙන සමාජ සේවයත් එක්ක ලොකු ගමනක් යනවා. ඉතින් මේ වගේ බාබා ඇත්ත විශේෂයෙන් තෝරගෙන තියෙන එක ඒ බාබාගේ ඇත්ත ලොකුම දෙයක්. මොකද බාබා විවිධ විදිහට තෝරන් තියෙනවා. ඉතින් බ්‍රදර් අදත් අපි ඉගෙන ගත්ත දේවල් මොකද කිසිම දෙයකට පසුබට වෙන්න එපා. ඕන දෙයකට අපිට කරගන්න පුළුවන් බාබාත් එක හරියට පිරිසුදු යුතු. ඒක ඉතාම වටින දෙයක්. ඇත්තට ඒක අත්දැකීම අපිට ලැබිලා තියෙනවා. ඒක බ්‍රදර් ඉහිදෙම ලැබලා තියෙනවා. ඒක ලොකු ආදර්ශයක් බ්‍රදර් දෙන්නේ. ඉතින් ඒක ඉතාම අගය කරනවා මේ සේවය. අද හරි සතුටුයි. ඉතින් ගබා බ්‍රදර්ට අත්දැකීම් ඇති ඕනතරම් කියන්න. අපි හම්බුණා මේකේ ගාල්ලේදී හම්බුණා. ඉතින් දිනක හම්බෙමු. ඉතාම සතුටු වෙනවා බ්‍රදර්ගෙන් අද ලබාගත් අත්දැකීම් මහ දැනුම. අපේ දැනුම ඇත්තට තව දියුණු වුණා. ඉතින් බ්‍රදර් ඕම් ශාන්ති. thanks. ओम शांति
අද මේ තව කරුණක් මම කියන්න ඕන. මාතලේ නගරේ මල් මේ විහාර පාරේ තියෙනවා ඒකේ පන්සලට පරිත්‍යාග කර ගෙයක්. ඒ ගෙදර ප්‍රධාන සාදු ස්වාමීන් වහන්සේ. එයාට කොළඹක් තියෙනවා, කතරගමක් තියෙනවා. එයාගේ නායකතුමා අභාවට ගියන් පස්සේ එතුමාට ඒක බාර ගන්න සිදු වුණා. ගොඩක් කල් මාතලේට ආව නැහැ. මගේ මධ්‍යස්ථානට වෙලා එනීම ගත්තා. නුවරට කීප වතාවක් වෙලා ගණේෂ් පිදරම් වුණා. ඒත් එක තමයි එයා ගියේ කොළඹට. ගිහිලා දැන් ළඟදීන් මට කතා කරා ෆෝන් එකේ කොයි වෙලාවත් මගේ ඉස්සරහා පොඩි එළියක් කරකි තියෙනවා සහෝදරයා මේ ඔය මධ්‍යස්ථානට ආපු දවසෙන් නම් ඕක සිදු වෙනවා කියලා මට කිව්වා. පස්සේ මාතලේට ඒ පරිත්‍යාග කළ ගෙදර වසා දමලා තිබ්බා. දැන් ගිය සුමානේ මාතලේට ආවා. එවිට කිව්වා බ්‍රදර් මේ මධ්‍යස්ථාන මේ දාන්න මම මේක දෙන්නම් කියලා. මේ ගෙදර මම මේ මධ්‍යස්ථානට මම දෙන්නම්. මම මේ කොළඹ ආරමේ යන්න උනන නිසා මම මාතලේ ඉන්න නෑ. ඒ නිසා මේක මෙතන මධ්‍යස්ථානයක් දාන්න. අජයෝග මධ්‍යස්ථානේ දාන්න. මම ඒ අත්දැකීම මට තිබෙනවා. මම ඕක දැනගත්තා. මේක තමයි සත්‍යය කියලා එතුමා කියනකොට මට හරි සන්තෝෂයි. බාබට හොඳ ගෞරවයක් අරන් දීලා තියෙනවා කියලා මම හිතුවා ඒ වෙලාවේ. ඒක මම නෙවෙයි කරන්නේ බාබා. ඉතින් අදත් එන්න කිව්වා මම අද කියන එක බාර ගන්න. සිස්ටර් රම්මිටත් එයා කතා මම සිස්ටර් රම්මිටත් එයාගේ කෝස් දෙන එක මම එයාට දෙම්මා එයාගේ WhatsApp එකට ඒ ස්වාමීන් වහන්සේ WhatsApp එකට ඒ කෝස් එක ඉගෙනගෙන සිස්ටර් රම්මිටත් ඒතුමා ඒ ස්වාමීන් වහන්සේ කතා කරලා තියෙනවා. ඉතින් එවැනි මේ සිද්ධියකුත් පැවැත්වෙනවා. ඉතින් ඒක ලොකු දෙයක් නේද? අපි මේ බාබාගේ සේවාවලින් මේ අපේ ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදෙත් බාබා කියනවානේ ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් තමයි මේ ලෝකේ පැවැත්වෙනවා කියලා. සාදුලා සන්න්‍යාසලාගේ ආශිර්වාදයෙන් තමයි පැවැත්වෙන්නේ කියලා. එහෙනම් ඒ අයටත් අපි ඉතා ගෞරවයක් දෙනකොට එයා අපිට ගෞරවය දෙනවා. එච්චරයි. දැන් ලස්සනට ඒක පැවැත්වුවා. ඉතින් ඒක මම හිතන්නේ ඊළඟ සුමානේ එතුමා එතන මධ්‍යස්ථානයේ අපේ රාජයෝග භාවනා සෙන්ටර් එකක් දාන්න කියලා තියෙනවා. මම කොළඹට කතා කරලා ඒක අපි කැමැත්තෙන් කරන්න බෑනේ. අපි දන්නවනේ අපේ සිස්ටම් එක. ඊළඟ කතා කරලා ඒ සිස්ටම් අනුවනේ යන්න ඕන. මම ඒ පණිවිඩයක් දීලා තිනවා. එතනත් මධ්‍යස්ථානයේ සාකාවක් දාන්න අපි අදහස් කරගන්නවා. ඒක එනගණ්ඩයි. හරි. Om Shanti brother. Om Shanti ආසියාවක් අපිට ලැබුණා කියලා. Om Shanti brother. Om Shanti. එනවද brother? ඔව් එනවා කියන්න. brother මම හිතනවා හොඳ අත්දැකීම් රාශියක් අපිට ලබා දුන්නා. ඉතින් මම දකින්නේ ඇත්තෙන්ම මම නෙවෙයි ඒක කරේ බාබා තමයි කියන ඉදිරියට තාල තමයි ඔබතුමා හැම മന്ത്രി කෙනෙක්ම ඒ වගේම ජනාධිපති කියන දේශපාලන සේවකත් ඒ වගේම ලොකු ප්‍රභූන් උනත් ඔවුන් සමග එක්කාසු වෙලා මේ ගමනේ බාබාගේ ගමනේ යන්නට සැදී පැහැදුනේ කියලා. ඉතින් මම දකින්නේ ඔබතුමා මම නෙවෙයි බාබා තමයි මේක කරන්නේ කිසිම බයක් සැකක් නැතුව. මේ මට එක අවස්ථාවක ඔබතුමා පාසලයක් දුන්නා ජනාධිපති කාර්යාලයට ගියේ. මම දන්නේ ඉතින් ඇත්තටම මම එතෙන්ට ගියේ පුදුමාකාර මේ නිකම්ම ගියා වගේ. සිකියුරිටි අස්සෙන් මම ගිහලා ජනාධිපතිගේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට දෙන්න කියලා මම පාර්සලයක් පුදුමා එවල තිබ්බා. මම ඒක කියන දුන්නා. ඇත්තම පුදුම ශක්තියකින් එතෙන්ට ගියේ. මොකද එතනට යන්න බෑ. ඉතින් මේ එතෙන්ට ගියාට නිකන් යවුණා වගේ. ඉතින් ඔක්කොම මට යන්න කියලා ගිහින් කෙලින්ම මම එතෙන්ටම ගිහින් එතුමියගේ මැතිනියට තමයි ඒක පාඩ. ලොකුම සුවිශේෂී අවස්ථාවක් ඒ අවස්ථාව. මම හිතනවා මේ හැම එකකදීම බාබා තමයි ශක්තිය බලය දුන්නේ. ඉතින් මම හිතනවා තවත් බොහෝ අත්දැකීම් නැති තවත් එකක් දෙකක් ෂෙයා කරගැනීමේ අවස්ථාව මම හිතන්නේ තියෙනවා කොහෙද? පුළුවන් නම් තව ෂෙයා කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. වෙලාවක් තියෙනවද? වෙලාව තියෙනවද? තමනකට තියෙනවා නම් ඔව් කියන්න. තව අනිත් අයටත් තියෙනවා නම් කියන්න.
ප්‍රශ්නයක් අහන්නේ. ඔව්. වෙන කවුරුද ඉන්නවද? so එතකොට මේ ඇත්තටම කියනවනම් සංසාරේ කියන්නේ කරුණු යටතේ බලනකොට අපි සියලු දෙනාටම වෙන වෙන සංසාර තමයි තියෙන්නේ. මධ්‍යස්ථානෙට ගත්තා නම් විවිධ සංස්කාරේ විවිධ සංස්කාරේ තිබෙන අය තමයි සංකාරනේ. සංස්කාරේ සංස්කාර විවිධ සංස්කාර 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 එතකොට සංස්කාර වෙන වෙන විවිධ සංස්කාර තියෙන අය තමයි මධ්‍යස්ථානට එන්නේ. හැබැයි බාබා මොකද කියන්නේ? සංස්කාර වලින් කිසි කෙනෙක් රණ්ඩු මුරණ්ඩු වෙන්න බෑ. කල්පනා කරලා බලන්න 450 මුල් කාලේ 450ක් යාගෙන කොච්චර ලස්සනට මේක මේ මධ්‍යස්ථානයේ ඊළට ගෙන්නොන්න ඒ සංසාර එකමුතුව ඇදුවාද කියලා. අපි බලමු මදුබන්. අපි යනවනේ බාබාම්බෙන්ද සමහර වලට 30000 40000 ක්‍රස් වෙනවා. එක පොලිසියක් ඉන්නවද? ආරක්ෂාව කිසි කෙනෙක් කවුරු හරි ඉන්නවද? කිසි කෙනෙක් නැහැ. ලෝකේ අපි හිතන්නේ නැති තැන්වල ඉඳන් මේ බාබාගේ දරුවන් යනවා. හැබැයි එතන කිසිම දවසක ගා ගන්නෝ කෑ ගන්නෝ රණ්ඩු මුරණ්ඩු වෙන්නෝ කිසි දෙයක් නැහැ. සිදු වෙලා නැහැ. ඒ කියන්නේ ඒ සංසාරේ සායෝගේ නේද? දැන් අපි උදාහරණයක් ගමු අපේ පවුලේ. දැන් භෞතික පවුලේ මව ඉන්නවා. මව කිරි දීලා අදපු දුව ඉන්නවා. ටික කාලෙක ගියන් පස්සේ මවගේ සංසාරයට විරුද්ධව දුව ඉන්නවා. නැත්තම් කසාදි බඳිනවා. ඒ දෙන්න අතර සංසාරේ වෙනස්කම තියෙනවා. කොච්චර තියෙනවද? එහෙම බලනකොට මේ මධ්‍යස්ථානයේ ඉන අය අපිත් එක්ක මොනවාරි තිබුණාට මතේ ભેදය තිබෙනව නැහැ කියන්නේ තිබෙනවා. ඒ වුණාට ඒ සංසාරේ අපි කොහමද ඔක්කොම සහයෝග වෙලා එකතු වෙලා ඉන්නේ? ඕක තමයි ශක්තිය. ඒක තමයි බාබාගේ ශක්තිය. ඒ නිසා අපිට බය වෙන්න ඔතන බය වෙන්න කිසි දෙයක් නැහැ. ඕනම කෙනෙක් එක්ක අපිට ජීවත් වෙන්න පුළුවන්. මේ බ්‍රාහ්මණ ජීවිතේ මට අප්‍රිකාවට ගිහලා ඒට මධ්‍යස්ථානයේ ඉන්න ගියොත් මං යන්න ලැස්ති. අප්‍රිකාවට ඕනම රටක ඒ විදිය තමයි අපි දැන් ඇදලා ඉන්නේ. ඒ නිසා මේ අර ඉදිරියේදී එන්න තිබෙන එකම රටක් එකම රාජ්‍යයක් ඒ අරමුණ අපේ ළඟ දෙම්ම පැවැත්වුණා කියන එක තමයි අපි පිළිගන්නේ. ඇත්තටම පිළිගන්නවා. මම මේ දේශපාලන මේ දෙනිම ගණ්ඩ ඉස්සර දේශපාලනය කරන අවස්ථාවේදී පළාත් සභාවලින් කෑකු ගන්නවා, අයියට කෑකු ගන්නවා, පොත්පත් අරන් විසි කරලා කෑකු ගන්නවා, නිලධාරීන්ට බඳිනවා. එහෙම තමයි මේ මාජනයාගේ සේවාව කරන්න ඕන කියලා මම එතන කළේ. මේ මධ්‍යස්ථානට ආවන් පස්සේ බාබා මේ ආදරයත් එක්ක කොහොමද මේ ලෝකයේ හැම තැනම මේ මධ්‍යස්ථාන පිටලා ඉතා ලස්සනට ගෙනියන්නේ? කිසිම මධ්‍යස්ථානට විරුද්ධව කොයිවත් කිසි දෙයක් නැහැ. මම ඒක ගැන කල්පනා කරනවා. ආදරය කියන බුදුරජාණන් වහන්සේත් ලැබුණේ කරේ ආදරය කියන ආයුධ. ඒක අපි පාවිච්චි කරනවා. ඒක පාවිච්චි කරන්න අපිට දන්නේ නැහැ කියලා දුන්නේ කවුද? ඒ ක්‍රමය අඳුනවලා දුන්නේ බ්‍රහ්ම කුමාරිස් රාජ්‍යය. ඊට පස්සේ මම මේ දැනීම ගත්තන් පස්සේ කිසිම දේ කෑකු ගන්න රණ්ඩු මුරණ්ඩු කරන්න වාද විවාද කරන්න මගේ කරුණ කිව්වා. ඒ අයට ගරු කරා. ඒ අයගේ ඉස්සර වාඩි වුණා. මාව ශක්තිමත් කරගෙන ඒ අයත් කතා කරා. කලින් කරපු දේවල්ට වඩා විශාල වශයෙන් වැඩි සේවාවක් කරගන්න කියාවක් ලැබුණා. ඕ බලන්න.
එහෙම තමයි මේ බ්‍රාහ්මණ ජීවිතයේ තියෙන්නේ. ඒ නිසා මේක මේ බ්‍රහ්ම කුමාරිස් රාජයෝගා කියන අපේ මේ ජීවිතය බ්‍රාහ්මණ ජීවිතය ඊටාම උසස් කියන්නේ ඕක තමයි. අනිත් සියලු දෙනා දෙයකට වඩා වෙනස්. ඒ වෙනස්කම තියෙන්නේ මගේ අපි සියලු දෙනාගේ සංසාරේ උත්තරීතර පියත් එක්ක ගැළපෙන විදියට මාරු වීගෙන එන්නේ. කොහොමද? ඒක තමයි ඇත්ත කතාව. ඒ ඇත්ත එක්ක සමාන තත්ත්වයට මාරු වීගෙන එනවා. එයා මාස්ටර් සර්ව බලධාරී, එයා සර්ව බලධාරිය, අපි මාස්ටර් සර්ව බලධාරී. ඔය තත්ත්වෙට තමයි. අපි දන්නේ නැහැ. මේ බාබාගේ ක්‍රමය බලන්නකෝ. බාබාගේ ක්‍රමය දැන් අපි මධ්‍යස්ථානට ආවම මෙතන මධ්‍යස්ථානයේ රෙඩ් ලයිට් බ්‍රහ්ම බාබාගේ ෆෝටෝ එකක් තියෙනවා. ඒකට උඩ ශිව බාබාගේ කුඩා තරු එළියක් තියෙනවා. එයි මේවා මොනවද මේක? අනිත්යෙන් වල එම නෙවෙයිනේ. මේ ක්‍රමය මොකක්ද? මේ ක්‍රමය තමයි බාබාට දන්නවා මේ දරුවන් මගේ දරුවන් මේ තමන්ගේ උප්පත්තේ එකතු කර තිබෙන ඔය සංසාරේ තිබෙන දේවල් සියලුම දේ ඉවත් වෙන්නට ඕන. මෙතන විලා ඉතා ලස්සනට ඒ භාවනාව වලින් සුවේ ලබා ගන්නට ඕන. ඒ භාවනාව වලින් ප්‍රතිඵලය ලබා ගන්නට ඕන කියන ක්‍රමයේ යටතේ තමයි අපි වාඩි වුණාන් පස්සේ මගේ සිතුවිලි කොයිවත් දුවනකොට මම බලනවා අර point of light එක. මට මතක් වෙනවා නිර්වාණ ලෝකේ. නිර්වාණ ලෝකේ උත්තරීතර පියා ඉන්න ඒ ලයිට් එක තමයි මේක. එතකොට මම මගේ සිතුවිල්ල අග්ගාල යනවා නිර්වාණ ලෝකෙට. කිසිම වෙන සිතුවිල්ලක් එන්නේ නැහැ. ඒ වගේම තමයි මම බාබා බලනකොට සූක්ෂම ලෝකෙට යනවා. එතකොට බාබා කියනෝනේ දේශ තුනක් ලෝකෙ තුනක් තියෙනවා කියලා. උත්තරීතර ජීව ලෝකයක්, ආයි සූක්ෂම ලෝකේ, භෞතික ලෝකේ. එතකොට මේ ලෝකෙ දෙන දෙකම භෞතික ලෝකේ තියෙන දේවල්ට වෙනස්. මේ තියෙන දේ ඒවා නෑනේ. එතකොට මම ඒ ගියාම මගේ සංසාරේ ඔටෝමැටික්ලි ඒ තියෙන දේ ඔකෝම අපි කර්ම ඉවත් කරන තේමනේ ඉවත් වෙලා එමදාම මම ඔය සිතුවිලි අදනකොට ඒවා ශක්තිමත් වෙලා මගේ සංසාරේ ඉතා පාසු වෙනවා මගේ බ්‍රාහ්මණ ජීවිතය. එච්චරයි. දැන් කතා කරන්නක ඔබ කියන්නේ ඇති නේද? කියන්න. කවුද කතා කරන්නේ? අපේ කවුද? ආන්න ප්‍රශ්නයක් අහන්න එපා. නේද? ब्रदर ओम शांति को හෙලෝ ඕම් ශාන්ති බ්‍රදර්. ඕම් ශාන්ති කියන්න. ඔව් ආධ්‍යාත්මික ජීවිතේට තමන්ගේ පවුලෙන් මොන වගේ බාධකද ඇවිදී ආවේ? හොඳ ප්‍රශ්නයක්. හොඳයි. මම ඒ ගැන පොඩක් කියන්න. මතක් වෙනකොට ඔව් පොඩි ගායක් කරන්න පුළුවන් තව ඉස්සුවක් වෙලාවක අපිට තියෙනවා. භාවනා වෙන අවස්ථාවේදී මගේ නිවසේ ඉන්න දරුවන් මධ්‍යස්ථානට ආවා, දැනීම ගත්තා, භාවනා කරා, ඩීඩී වෙනවලා ආන්ස් කරා. මම මේ ඇතුළ වෙනකොට එයා ඇවිත්
මධ්‍යස්ථානට ආයෙ එන්න නේ අය කියා. ඒක මම දකින්නේ කර්මයක්. එතකොට ඊට පස්සේ නිවසේ කෑම මම මධ්‍යස්ථානේ බාර ගන්න ඉස්සර මම කෑම ගන්නවා. කෑම ගන්නොත් ඉන්න බෑනේ. බාබා කියනවා පිරිසුදු කෑම ඔෆර් කරලා ගන්න කියලා. මම මුල් කාලේ පටන් ගත්ත අවස්ථාවේදී මගේ ගෙදර කෑම වියවුවා. දැනීම ගත්තන් පස්සේ මගේ ඇතුලේ අර මම කියන විදිහට මధుබන් ගිලා ආව පස්සේ ඉතා සංසාරේ ගොඩාක් වෙනස් වෙන්නට ශක්තිය ඇතුලේ මට තියෙනවා. ශක්තිය ඇතුලේ ඉඳගෙන ඔක කරන්න එපා මේක කරන්න එපා වෙනස් වෙන්න. ඒකට මගේ ගෙදර රතුළුණු බීලුණු දාලා සුදුළුණු දාලා කැම ඔය බලාගෙන හිටියා ගෙදර කට්ටිය. ඇයි මෙයා කන්නේ ගියාන් පස්සේ මෙයා වෙනස් අපිට තේරුණා. මම එයාට කාර්ය කරලා කිව්වට පිළිගත්තා. මම මොකද්ද කරේ? මම ඩීඩීගෙන් එක දවසක් මේ සම්බන්ධව මධ්‍යස්ථානික සහෝදරයන් එක්ස්ප්ලේන් කරනවා. ඇඩ්ජස්ට්මන්ට් කරනවා. පස්සේ මම මොකද කරේ? ගෙදර උදේ පාන්දර මම වත්තයා ගෙදර ඉන්න එයා වත්තයයි මම ටක් ගාලා මාළු හදන්න පටන් ගත්තා. එතකොට මාළු කියන්නේ ෆිෂ් නෙවෙයි වෙජිටබල්. ඒ වෙලාවේ මම රතුරුණු බීලුණු සුදුළුණු දාන්න තු වෙලා එයාත් එක්ක කන්න පටන් ගත්තා. ඒකත් එක දවසක් දැනගත්තා මේ මොකක්ද දාන්නේ කියලා. එසකොට මම මොකද කරේ? ඊට පස්සේ ස්ථිර තීරණයක් ගත්තා. මම ඉන්නේ බාබත් එක්ක. උත්තරීතර ශක්තියත් එක්ක. මගේ ගෙදර ඉන්න මගේ නෑදෑය වුණාට ඒ ආයත වඩා ඉහළම එක්කෙනෙක් එක්ක මම ඉන්නේ කියලා මම තීරණයක් ගත්තා. මම කන්නේ. මම ආයෙත් පැහැදිලි කරලා කිව්වා. ඊට ඉඳන් මම මගේ කෑම මං ගියා. මම උයලා කෑවා. ටික කාලයක් පොඩි මතවාදයක් තිබුණා. අද නෑ. අද ගෙදර ඉන්න අය සම්පූර්ණ සහයෝගය. දැන් කියනවා. එයා කියපේක ඔක්කොම හරි කියලා. තව ආවේ නෑ. මධ්‍යස්ථානයට තව සහභාගී වෙන්න ඕන කියලා මතය ඇවිල්ලා නෑ. ඒ වුණාට ඒ අයගේ මතයෙන් පොඩි වෙනස්කමක් ඇවිල්ලා තියෙනවා. අන්න හරි. ඔයගොල්ලන් කියපු දේ ඔක්කොම සිදු වෙනවා. ඔයගොල්ලන් කියපු දේ ඔක්කොම හරි. කියලා ටිකින් ටික ඒ අයගේ වෙනස්කම සිදු වීගෙන යනවා. මම හිතනවා කවදාරි එයි කියලා. බාබා කියනවානේ. ඔක්කොම කවදාරි එයි කියලා. ඒ කණ්ඩායම ඇතුළේ ඒගොල්ලන් ඉන්න පුළුවන් සමහරවිට. පසු වෙන කට්ටිය කණ්ඩායම ඇතුළේ ඉන්නවා. නිසා මම ඉවසගෙන ඉන්නවා. ඉවසීමෙන් ඉන්නවා. මම කරන දේ මගේ රාජකාරිය ඒ පවුල් අය වෙනුවෙන් ලස්සනට කරනවා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. මම සමහර වෙලාවට නිවසට ගියා නම් මම මුට්ටියෝ කුස්සිය ගිහලා මුට්ටියෝ. ඒ අය ආනවා. ඔයා මොනවද මේ ඕගොල්ලන්? ඒක නෑ. ඔයාත් එක්ක පාර්ට්නර් මේක සමාන තත්ත්වය. ඔයා විතරක් කරලා කර්මයක් ඇති කරගන්න බෑ. මමත් ඒ විදිහ කරන්න ඕනේ කියලා ඒ කාලේ මම කරා. ඒක ඔක්කොම කරා. එහෙම කරනකොට තමයි ඒ අයගෙන් හිත වෙනස්කමක්. ඒ කියන්නේ අපි කොයි කොයිද ගියා මේක නෑ මේ මෙතන තමයි හරි ක්‍රමයක් තියෙනවා කියලා එයා ටිකින් දැනගෙන දැන් කිසිම කරදරයක් නැතුව භාවනා මධ්‍යස්ථානයේ මම මේ ඉන්නවා. ඒ අය මාතලේම තමයි ඉන්නේ. කිසිම දෙයකට කෝල් කරන්නේ නැහැ මොනවත් නැහැ. ඔක්කොම රාජකාරී අය බලන්න. එච්චර සන්තෝෂයි. තාමත් සන්තෝෂයි. නේද? එහෙනම් බ්‍රදර් අපි අවසන් කරමු නේද බ්‍රදර්? එහෙම තමයි තියෙන්නේ ප්‍රශ්න. එහෙනම් අවසන් කරමු නේද බ්‍රදර්? අවසන් කරමු නේද බ්‍රදර්? මම හිතනවා
ඔබතුමාගේ කාලයේ ශ්‍රමය කරමින් අපිට මේ අවස්ථාව ලබා දීම ගැන මේ සුවිශේෂී අත්දැකීම් සමග මේ අවස්ථාව ලබා දීම ගැන අපි අනිකුත් සියලුම බ්‍රාහ්මණ සහෝදරයන් වෙනුවෙන් මා ඔබතුමාට අපගේ ප්‍රණාමය මේ අවස්ථාවේදී කෘතඥව ප්‍රකාශ කර සිටිනවා. නම් බ්‍රදර් ඉතින් අපි අවසන් කරමු. භාවනා කරලා ඊපස් බව මතක් කරලා අපි වැඩසටහන අවසන් කරමු. බොහොමත්ම ස්තුතියි. ओम शांति ओम शांति ओम शांति शिव बाबा को याद कर जी भर उसको प्यार कर सांसों को आबाद कर ले मेरे मना। शिव बाबा को याद कर जी भर उसको प्यार कर सांसों को आबाद कर ले मेरे मना। आया है लेके झूमती बहारें, रिमझिम बरसती स्नेह की फुहारें। रंग निराला है रूप सलोना, दिल चाहे उससे जुदा कब न होना। अब ना इंतजार कर बैठना हिम्मत हार कर, प्रभु का तू दीदार कर ले मेरे मना। शिव बाबा को याद कर जी भर उसको प्यार कर सांसों को आबाद कर ले मेरे मना। यादों की लहरों में जो लहराए, एक अलौकिक सुख वो पाए। शूली को कांटा कर दे कांटे को जूही, पर्वत को राई कर दे राई को रूई। दिल ही दिल में बात कर मन में मुलाकात कर, खुद को तू आजाद कर ले मेरे मना। शिव बाबा को याद कर जी भर उसको प्यार कर सांसों को आबाद कर ले मेरे मना। सांसों को आबाद कर ले मेरे मना। सांसों को आबाद कर ले